साधु 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 नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි साधु 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 इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विज्ञाचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवाति इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विज्ञाचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवाति इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विज्ञाचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवाति इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विज्ञाचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवाति इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विज्ञाचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवा इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विज्ञाचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवाति इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विज्ञाचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवा
සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස
ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අද නවම් පුර පසළොස්වක පොහොය දිනේ නිමිති කොට ඕමානේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුවේ ආරාධනාව මෙත් සිතින්
යුතුව පිළිගෙන සූම් තාසනය ඔස්සේ විහාරස්ථානයේට වැඩම කළ අතිපූජනීය ලෙව්කේ ඥානේශ්වර ස්වාමීන් වහන්සේ සහ අතිපූජ්‍ය සියඹලා පීටියේ බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේව අප විහාර කමිටුව මගිනුත් ඕමානේ තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මඩුල්ල වෙනුවෙනුත් පැමිණ සිටින සදහැවත් පින්වත් හැමදෙනාම වෙනුවෙනුත් මා මේ මොහොතේ පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. අද දින සම්බුද්ධ පූජාවේ ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ගුණරත්න ඥානරත්න මහත්මයා සහ දිමේෂා මහත්මිය සහ ලක්ෂ්මන් මහත්මයා සහ ගයත්‍රී මහත්මිය යන පින්වතුන් සියලුම දෙනාම විසින් සම්බුද්ධ පූජාවට ගෞරවනීය ස්වාමින් වහන්සේට මල් වට්ටියක් පූජා කරමින් සම්බුද්ධ පූජාවට ආරාධනා කිරීමට මා මේ මොහොතේ ආරාධනා කර සිටිනවා ලක්ෂ්මන් ගුණතිලක මහත්මයාට. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. දේශනාව අනුගමනය කරන්නා වූ සදැහැති ලෝවාසී සත්‍යයන් ආමිෂ වශයෙන් ප්‍රතිපත්තිමේ වශයෙන් විවිධ ආකාර වූ පින්කම් ආදියක් ඒ අතර ඕමානේහි සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේදී විහාර කමිටුව විශේෂ වශයෙන් සූම් තාක්ෂණය ඔස්සේ වික්ෂුන් වහන්සේලා සහභාගී කරවා වන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් දීපත් කරනවා. මල් පහන් පූජුම් පූජා කරනවා. ඉරන්පත් පූජා කරනවා. ඒ ආමිත වූ මහා පුණ්‍ය කර්මයන් අඛණ්ඩව සිද්ධ කරනු ලබයි. මේ විතරක්ම නෙමෙයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව පිළිවෙත් පුරමින් කටයුතු කරන අපගේ ගුරු දේවෝත්තම
නායක ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවකට ආරාධනා කළා. සූර්ය රශ්මියෙන් දැවෙමින් නැති මේ වැලි කතරට බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු වදනේ දැනසීම ඇති කර ගැනීම උදෙසා උතුම් ශ්‍රී සත්‍යාත්මේ දේශනා කරවාගෙන සියලු දෙනාම ඉමා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරනවා. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නැතිනම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අහගන්න නැතිනම් මෙවැනි වසංගත කාලයකදී දුකටපත් වුණා වූ ලෝවාසී සත්‍යයන් දිහා බලපුවා සියලු දෙනා දිහා බලපුවා ඔබ සියලු දෙනාම මේ ශ්‍රී ලංකා දීපයට බැහැරින් වාසය කළා. තාම වටිනා පිටක් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ජීවිතයේ එකතු කරගනිමින් උතුම් බුදු වදනේ දැනසීම ලැබෙමින් අදටත් කටයුතු කරනවා. ඉතින් මේ උතුම් පුරපසළොස්වක පොහොය දවස හැම දිනාටම ජීවිතයේ අර්ථය බුදු වදනින් අර්ථවත් කරගන්න ඉතාම වටිනා පොහොය දවසක් වෙනවා. ඒ අර්ථය අපේ ජීවිතයට එකතු කරලා දුන්නු සාරා සංකේය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා උපපාරමිතා පරමස්ස පාරමිතාවන් පූර්ණේ කරගෙන අනේ කුලිකේ දුක්ඛයන් වශයෙන් දුක් ලෝකයක් අනසාලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාවේ සාහිත්‍යයන් ජීවිතයේ එකතු කරගන්න හැටි දේශනා කළා. බෝධිපාක්ෂික ධර්මයන් ජීවිතයේ එකතු කරගන්නා වූ අනුකූල දේශනා කළා. දරුවා උතුම් නිසත් භාවයේ ආශ්‍රිත උතුම් නිර්වාණ ධාතුවේ කෙලවර කරන්නේ ඒ උතුම් අනුශාසනාව වදාළේ අප දිනෝගුරු පතාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මල් පහන් සුවඳ ඉලන්පත ආදී සියලුම පූජාවල නාම ගෞරවයෙන් වස්තුවේ පූජා කරන පූජා වේවා සදායි සියලු දෙනාම නැවත වතාවක් සාදුකාරයක් පවත්වලා පන්ති සමාදන් වීමට නමස්කාරය කියනවා. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
द्वितीयम्पि धम्मं शरणं गच्छामि ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि संघं शरणं गच्छामि තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි අහම් භන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අහම්ම භන්තේ සාදු 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 හොඳයි සියලු දෙනා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් උතුම් බුදු ගුණයන්ද බුදුරජාණන් වහන්සේලා දහාල උතුම් සදාම් ගුණයන් සිහිපත් කරමින් ධර්ම රත්නයේදී අනන්ත ගුණ ඇතුළත් දහම් ගුණයන්ද සංඝ රත්නයේහි අනන්ත වූ ආර්ය සංඝ ගුණයන් සිහිපත් කරමින් ආර්ය සංඝ රත්නයේහි උතුම් ආර්ය සංඝ ගුණයන් සත්‍යයනා කරමින් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයක් සංඝ රත්නයක් යන මේ ත්‍රිවිධ රත්නය එකට ගාථා කියමින් මේ විදියට වන්දනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා අච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සම්පදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං පාදපං සුවරුත්තමං බුද්දේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මම
සක්කාතෝ භගවතා ධම්මෝ සම්පිට්ඨිකෝ අකාලිකෝ පස්තිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති මංජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා අච්චුප්පන්නාච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මේ යෝ කලිතෝ දෝසෝ ධම්මෝ තමතු තං මමං පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සංචත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ගංජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝං ච ත්‍රිවිධෝත්තමං සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං මමං යේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රූපකයින් විසිර ගියා වූ සියලුම ශාරීරික ධාතුන් වහන්සේලාට අනන්ත බුදු ගුණ සිහි කොට නමස්කාර කරමි නමස්කාරය වේවා ජීවිතය පූජා වේවා මේ අග්‍ර වූ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරමි පූජා වේවා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරිජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං
බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්සුතේ සුපතිත්ථිත රත්තන රාජපුරේ සමදිට්ඨිත දක්ඛින සාත භවං සුභනිගවනං කරමේගනිභං ජය බෝධි මහං පනමාමි වරං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද පරිභෝග කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු සියලුම පාරිභෝගික සියලුම පාරිභෝගික ධාතුන් වහන්සේලාට ධාතුන් වහන්සේලාට අනන්ත බුදු ගුණ සිහි කොට අනන්ත බුදු ගුණ සිහි කොට නමස්කාර කරමි නමස්කාර කරමි නමස්කාරය වේවා නමස්කාරය වේවා ජීවිතය පූජා වේවා ජීවිතය පූජා වේවා මේ අග්‍ර වූ මේ අග්‍ර වූ ප්‍රතිපත්ති පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා ඝනසාරප්පදිත්තේන දීපේන සමදස්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාංගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේදනේන පුඤ්ඤේන මේතේන ලබාමි මුක්ඛං උපම්මියායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං අදිවාසේ තුනෝ බන්තේ පාණියං පරිතප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතෝත්තම අදිවාසේ තුනෝ පන්තේ ගිලාන පට්ඨයන් ඉමං අනුකම්පං උපාදාය පටිගන්නාතෝත්තම අදිවාසේ තුනෝ පන්තේ සබ්බං සත්තාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතෝත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ භූරි පන්න තථාගත අච්චයං කම්මේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 පින්වත්නි මේ අවස්ථාවේදී මේ උතුම් ආමිස වූ ප්‍රතිපත්තිමය වූ පින්කම් මාලාව සර්වපකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ
ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීම තුළින් මේ ජීවිතය තුරදී මේ හා සහ සම්බන්ධ වන සියලු දෙනාටම පහසුවෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අප ඊ타ම ගෞරවයෙන් ආරාධනා කරනවා අප ගුරු දේවෝත්තම අවසරයි ගෞරවාර්ය නායක ස්වාමින් වහන්සේ සියලු දෙනාම සාදුකාරයක් වත් හොඳයි පින්වත් සාදුකාරයක් සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන් ඒකාහං ජීවිතං තෙය්‍යෝ පස්සතෝ උදයව්වයන්ති ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වත්නි අද ශාසන ඉතිහාසයේහි වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුණා වූ උතුම් නවන් පුර 15ක පොහොය දිනයයි. දිනේ පුරාවට මේ පින්වතුන් සීල භාවනා වැඩසටහන් වල යෙදෙමින් මේ අවස්ථාවේදී උතුම් ත්‍රිවිධ රත්නයේහි සූවිසි මහා ගුණේ සිහිපත් කොට මල් පහන් සුවඳ දුම් ඉලන්පස පූජා කරලා දෙවියන් සහිත ලෝකයාට පුණ්‍යානුමෝදනා කරමින් පින්වතුන්ටත් උතුම් වූ ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගෙන අවස්ථාව මේ අවස්ථාවට යෙදෙන ධර්මානුශාසනාවේ දායකත්වය උසුලුණු ලබන බව අපට මතක් කරලා තියෙනවා ගුණරත්න මහත්මයා හා දීමේසා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහ ලක්ෂ්මන් මහතා ගායත්‍රී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්
අනිකුත් සියලුම පින්වතුන් ඥාති හිතයිසී පින්වතුන් ශ්‍රී ලංකා වාසී පින්වතුන් මේකට සහභාගී කරවගෙන තාක්ෂණය ඔස්සේ තියෙනවා. අපේ මේ මනුෂ්‍ය ජීවිතෙහි වටිනාකම ශ්‍රී ලංකාවෙන් දුර බැහැර ප්‍රදේශයක වාසය කළත් ඕමාන් දේශයේ වාසය කළත් එහි වටිනාකම අදහස් කරගෙන තමයි මේ පින්වතුන් මෙවැනි ආමිෂ ප්‍රතිපත්තිමය පුණ්‍ය කර්ම මාලාවන්හි යෙදෙන්නේ. මේ මනුෂ්‍ය ජීවිතයේ මොනතරම් වටිනා ජීවිතයක්ද කියන කරුණ අපට භාග්‍යතුන් වහන්සේ සංයුක්ත නිකාය මනුස්ස චුති කියන සූත්‍ර ධර්මයේ වදාරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ නියපොත්ත මතට පස්තිකා කියන භික්ෂුන් වහන්සේලා අමතා වදාරනවා මහණෙනි මාගේ නියසෙලෙහි ඇති පස්තික බොහෝ වේද මහ පොළවේ ඇති පස් බොහෝ වේද. භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා භාග්‍යතුන් වහන්සේගේ නියසිලෙහි ඇති පස් තාම ස්වල්පයයි. මහ පොළවේ ඇති පස්ම බොහෝයි. භාග්‍යතුන් වහන්සේගේ නියසිලෙහි හා මහ පොළවේ පස් ඇසඳීමකටවත් විරුමකටවත් සංසන්දනයකටවත් කලාවෙන් කලාවකටවත් නොයයි. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි එමෙන්ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් චුත වෙලා මනුෂ්‍ය ජීවිතය අතහැරිලා මිනිසුන් කෙරෙහිම උපදිනවා නම් ඒ සත්‍යෝ ඊටමදයි. මිනිසුන් කෙරෙන් චුත වෙලා නිරේහි තිරිසම්භාවෙහි හෝ പ്രേත විසේ උපදිනවා නම් ඒ සත්‍යෝම බොහෝම වැඩි. ඒ කවර හේින්ද උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ නොදක්නා හේින්නේ කියලා වදාරලා තියෙනවා. ඒකට අපිට පේනවා අපේ මනුෂ්‍ය ජීවිතය අපි උතුම් චතුරාරි සත්‍ය අවබෝධය ඇති කර ගැනීමට කොයිතරම් උනන්දුවක් මහන්සියක් දැක්විය යුතුද කියන කරුණ. ප්‍රමණක්ම නෙමෙයි අංගුත්තර නිකායේ අපට පෙන්නනවා අක්කන සූත්‍රය කියන සූත්‍ර ධර්මයක්. ඒ කණේ කියන්නේ මොහොත. කන කියන්නේ සත්‍ය අවබෝධයටපත් වෙන්න බාධා කරන නොකල් 8ක් අපට පෙන්නලා තියෙනවා. නිරේහි උපත, තිරිසම්පල උපත, പ്രേත උපත, අසඤ්ඤ තලයේ උපත ලැබීම, ප්‍රත්‍යන්ත දේශයක උපත ලැබීම, උපතිම මිත්‍යා දෘෂ්ටික වීම, උපතිම මන්ද බුද්ධික වීම, අබුද්ධෝත්පාද කාලයක ඉපදීම. අද අපි බලනකොට මේ සියලුම කරුණු වැළකීලයි මේ උපත ලැබිලා තියෙන්නේ. ඒ නිසා දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අනුපිළිවෙලයි. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මය අනුපිළිවෙලින් සම්පූර්ණ කරගනිමින් අපට උතුම් ධර්මාවබෝධයක් සලසා ගැනීමට මේ සුදුසුම කාලයයි සුදුසුම මොහොතයි. සාද අවස්ථාවේ ධර්මානුශාසනාවට මාතෘකා ස්ථානයේ තබා ගත්තේ බුද්ධක නිකායේ ධම්මපදයේ සහස්ස වාක්‍යයේන ගාථා ධර්මයක්. පටාචාර්ය මෙහෙණින් වහන්සේට මේ ගාථා ධර්මය භාග්‍යතුන් වහන්සේ වදාරන අවස්ථාවට ඒ ධර්මයේ සිහිනුවන පිහිටලා රහත් ඵලයටපත් වෙන්න පුළුවන් වුණු බව
කතා වස්තුවේ සඳහන් වෙලා තියෙනවා. නමුත් කතා වස්තුව මම මේ අවස්ථාවේ මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් දන්නවා. ගාථා ධර්මයට අදාළ ධර්ම කොටසක් පමණක් මතක් කරනවා. යෝජ්ජේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වයන්. අදහස යමෙක් පංචස්කන්ධයාගේ ඉපදීම නැසීම නුවණින් නොදැක තත්තුසේ නොදැක සියක් පසක් ගත වෙන ජීවිතයට වඩා පංචස්කන්ධයාගේ ඉපදීම නැසීම තත්තුසේ නුවණින් දැක ගත වෙන එකදා ජීවිතයේ ශ්‍රේෂ්ඨයි උතුම් කෙනෙක්යි. සාමාන්‍ය ලෝක විවාහාරයේදී පංචස්කන්ධයක් කියන වචනේ අපි කතා කරන්නේ නැහැ. අපි බොහෝ විට කතා කරනවා මම යන්නේ ජීවත් වෙනවා කියලා. එහෙම නැත්නම් ස්ත්‍රිය පුරුෂයා දෙවියා ප්‍රේතයා තිරිසනා මේ විදිහට නම් කතා කරනකොටත් ඒ සත්ත්ව පුජ්‍යල විවාහාරයෙන් තමයි අපි කතා කරන්නේ. නමුත් මේ සියල්ල එකතු කරලා පොදු නාමයක් අපට භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා පංචස්කන්ධයක්. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පහක එකතුවක් කියන්නේ. මේ සත්‍යය කියන්නේ. ඇතැම් අවස්ථාවක ස්කන්ධ පහම පෙනෙන්නේ නැහැ. මොකද දැන් ස්කන්ධ පහම පෙනෙන අවස්ථාවට පංචෝකාර භවති. ඕකාර කියන්නේ ස්කන්ධයන්. අනුසලෝකේ ස්කන්ධ පහම ප්‍රකටව කතා කරන්න. ඒ වාගේ අරූපාවචර ධ්‍යාන වලට කතා කරනකොට චතුෝකාර භව කියලා පෙන්නනවා. හතර නාමස්කන්ධය ගැනයි ප්‍රකටව කතා කරන්නේ. අසඤ්ඤතලයට යනකොට එහෙම කතා කරන්නත් බෑ. රූප ගැන විතරක් කතා කරනවා ඒකෝකාර භව. අද අපට තේරුම් ගන්න තියෙන්නේ පංචෝකාර භවය ගැන. පංචස්කන්ධය. මේ පංචස්කන්ධයක් ගැන මේ තරම්ම තේරුම් ගන්න අවශ්‍යතාවය මොකක්ද කියලා අපි බොහෝ විට ජීවිතේ ගත වෙන්නේ මම ජීවත් වෙනවා කියන මතය තමයි. මම ගමන් කරනවා, මම සිටගෙන සිටිනවා, මම තමයි වාඩි වෙලා ඉන්නේ, මම තමයි නිදාගන්නේ, යලි අවදි වෙන්නේ මම කියලා හතර ඉරියව්ව විශේෂයෙන් මම කොට තමයි පිළිගන්නේ. එහෙම නැත්නම් රූපයක් තියෙනවා බලන්නා වූ මම ඉන්නවා. ශබ්දයක් තියෙනවා ශබ්දය අහන්නා වූ මම ඉන්නවා. ගන්ධ රස ස්පර්ශයක් තියෙනවා මම විඳින්නා වූ මම ඉන්නවා. මේ පංච ద్వාරය මුල් කොට දැනගැනීම ඇති වෙන්නේ මම කියන මතේ තුලමයි. ඇතැම් විටක පංච ద్వාරයන්ට යොමු නොවි හතර ඉරියව්වත් නොයේදී මනෝ ద్వාරයටපත් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ගැඹුරු කල්පනාවල් එනවා, සිහින පෙනෙනවා කියලා. ඒ අවස්ථාවට මනෝ ద్వාරිකව පහළ වෙන සිතුවිලි මනෝ විඥාණයෙන් දැනගන්නකොට
මම ගත කරපු අතීතය කියලා අතීතාකාරයකට පත් වෙනවා අතීතාකාරයක් පිළිගන්නවා මගේ. ඇතැම් විටක මනෝද්වාරයේ මුල් කරගෙන අනාගත සැලසුම් සිතුවිලි වල උපද්දමින් මනෝවිඤ්ඤාණී පිළිගැනිල්ලකට බඳුන් වෙනවා. ඒකට කියන්නේ නූපන් අනාගතයකටපත් වෙනවා. පච්චුප්පන්න වර්තමාන අවස්ථාවත් සැලසුම් වෙනවා මම කියන මතේ තුල. මේ නිසා අවුරුදු 100ක් ජීවත් වුවත් මමය කියන මතේ තුලම කර්ම කෙරෙමින් කර්ම රැස් වෙමින් මතු විපාක ලබන්න කටයුතු කෙරෙනවා. ඒ නිසා තමයි මේ සංසාර ගමන ඉපදෙමින් මැරෙමින් කර්මානුරූපව යලි ඉපදෙමින් පැවැත්වේ. ඒ ඇතැම් විටක පුණ්‍යාභි සංකාරයක් වශයෙන් මනුස්ස ලෝක දෙව්ලොව වලට උපදින්න කර්ම සැකසෙන. ඇතැම් විටක අපුණ්‍යාභි සංඛාරයක් වශයෙන් කුසලයට චේතනා වේදිලා හතරපා දුගතියකටපත් වෙන්න කර්ම සැකසෙනවා. ඇතැම් අවස්ථාවක ආනිඤ්ඤාභි සංඛාරයක් වශයෙන් අරූපාවචර භූමිවල උපදින්න කර්ම සැකසෙනවා. මේ සුගතිය උපදිනුනත් දුගතියටපත් උනත් අරූපාවචර ධානවලටපත් උනත් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. එය අපි ඔය අදහස් කරන ජාති ජරා ව්‍යාධි මරණේ පවරා නොගන්නා වූ නිර්වාණය. එයත් ස්කන්ධ පංචකයේ ඇතිවීම නැතිවීම නොදැකම යන ගමන. ඒ නිසා තමයි එවැනි සියක් පසක ජීවිතයකට වඩා තිනම් සංසාර ජීවිතයකට වඩා ස්කන්ධ පංචකයේ ඇතිවීම නැතිවීම විදර්ශනා නුවණකින් දකින්න එක ජීවිතයේ ශ්‍රේෂ්ඨ වේ. මේ දැකීම නිසා තමයි අපට මේ ජාති ආදී දුකින් මිදෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒ ආරම්භක අවස්ථාව තමයි උදේවගේ ඥාන. උදේ කියන්නේ හට ගැනීම. වැය කියන්නේ හට ගන්නා උදේ නැසීම. කුමක්ද මේ හටගන්නේ නැසෙන්නේ? ස්කන්ධ පංචක. ඒ ගැනයි දැන් අපි අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්කන්ධ පංචකය ගැන කතා කරනකොට පින්වතුන් දන්නවා පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය කියලා වචන දෙකක් කතා කරනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ආකාර පහේ එකතුවට පංචස්කන්ධය කියනවා. ඒතම උපාදාන කියන වචනේ එකතු කරලා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා මේ කරුණු පහට උපාදානී කියන වචනේ එකතු කරලා පංච උපාදානස්කන්ධය. මේ පංචස්කන්ධය කියන ස්වභාවය ආශ්‍රව සහිතව, කියන්නේ කැමැත්තෙන් ඇසුරු කරමින්
දැඩි අල්ලා ගැනීමෙන් යුක්ත වෙනකොට තමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. රූපකාමයන් කෙරෙහි, ශබ්දකාමයන් කෙරෙහි, ගන්ධකාමයන් කෙරෙහි, රසකාමයන් කෙරෙහි, ස්පර්ශකාමයන් කෙරෙහි දැඩි ඇසුරු කිරීම සහිතව දැඩි අල්ලා ගැනීමකින් කටයුතු කරනකොට තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේ පංච උපාදානස්කන්ධය තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා භාග්‍යතුන් වහන්සේ දුකයි කියලා වදාරලා තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය අපි තේරුම් ගන්නකොට උපාදාන කොටස අතහැරිලා ඒ කොටස එකතු වෙන්නේ නැතුව يعني අවිද්‍යාව තෘෂ්ණා දුරු වෙන්න පංචස්කන්ධයට උපාදාන වෙන කොටස ස්ථේ වෙනවා. පංචස්කන්ධ ස්වභාවයකට එනවා. පංචස්කන්ධ ස්වභාවයට ඉපිද නැසෙනවා කියලා අවබෝධයකින් යුක්තයි. ඒ නිසා යාත්‍යක් වශයෙන් ඉපදුනාට යාත්‍යක් වශයෙන් ඉපදීමේ අයිතිකාරයෙක් නැහැ. මේ ජීවිතේ යාත්‍යක් වශයෙන් ඉපදුනානේ. පෙර කර්ම හේතුවට ඵලයක් ලැබුණා. විපාකයක්. අද දහම් අවබෝධයෙන් ඒ විපාකයට අයිතිකාරයෙක් නැති බව අවබෝධ කරගන්න. ජරා කියන දිරීමටපත් උනාට ඒ දිරන ස්වභාවය අටගත්ත දේ දිරනවා. දිරීමට අයිතිකාරයෙක් නැති බව, මහලුව භාවයට අයිතිකාරයෙක් නැති බවටපත් වෙන්න පුළුවන්. ව්‍යාධිය කියන්නේ ලෙඩ රෝග. සතර මහා ධාතුව ධාතු නානත්වයටපත් වෙනකොට, තම විසම වෙනකොට ඒවා සිතුවිලි හිතට නැගෙනවා. ලෙඩ රෝග වශයෙන්. ඒ බව අවබෝධ කරගන්නකොට ඒකට අයිතිකාරයක් නැති බව අවබෝධ කරගන්න. ආයු ගෙවෙනකොට ජීවිතය අත්හැරෙනවා. ඒක ආයු ගෙවීමේ හේතුවේ ඵලය විනා මම මැරෙනවා නොවේ කියලා මරණින් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. يعني මරණින් මිදෙනවා කියන්නේ මරණේ පවර නොගන්න පුළුවන්කමක්. එවැනි ස්වභාවයකට එන්නේ මේ පංච උපාදානස්කන්ධයේ තේරුම් ගන්න. එහි අවිද්‍යාව තෘෂ්ණා දුරු වෙන්න පංචස්කන්ධ ස්වභාවයක් ඉපදෙනවා නැසෙනවා කියන තැන අවබෝධ වී. ඒ නිසා මේ නිර්වාණ අවබෝධ කරනවා කියන්නේ එවැනි අවබෝධයකටපත්. දැන් පින්තුන් ධර්ම රත්නේ ගුණ සත්‍යයනා කරනකොට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියන ගුණයට සත්‍යයනා කරලා වන්දනා කෙරුවනේ ධර්තේ. ප්‍රඥාවන්තයා විසින් සෝකීය సంతානි උපදවා ප්‍රඥාවෙන් නිර්වාණ අවබෝධ කරනවා කියලානේ ප්‍රකාශ කෙරුවේ. එහෙනම් අපි ප්‍රඥාවෙන් නිර්වාණ අවබෝධ කරන්න ඕනේ. ධර්ම රත්නේ ගුණේ එකයි. ඒ නිසා මේ අවස්ථාවේ මේ පංච උපාදානස්කන්ධේ පහළ වීම ගැන පින්තුන්ට කරුණක් දැන් මේ අවස්ථාවේ පැහැදිලි කරනවා. දැන් තාම හොඳට දේශනා වෙන කර්ම කෙරෙහි දිහිනුවණින් යුක්තව මෙනෙහි කිරීමෙන් යුක්තව මේ කරුණ අපි තේරුම් ගනිමු. පංච උපාදානස්කන්ධේ පහළ වෙන්න ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස. සහ මේ ආධ්‍යාත්මික ආයතන 6ට හමු වෙන බාහිර ආයතන 6. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. හේතු වෙනවා. ඒ
ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන ප්‍රත්‍ය නොවි හේතු නොවි පංච උපාදානස්කන්ධයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන ළඟින් මේ පැහැදිලි කිරීම මෙනෙහි කිරීම පටන් ගන්න. ඒ නිසා ඇසට රූපම් වෙනකොට පංච උපාදානස්කන්ධ පහළ වෙන ස්වභාවයක් වෙනවා. කන්ට ශබ්දයම වෙනකොට පංච උපාදානස්කන්ධය පහළ වෙන ස්වභාවයක් වෙනවා. නාසයට ගන්ධය ලැබෙනකොට පංච උපාදානස්කන්ධය පහළ වෙන ස්වභාවයක් වෙනවා. දිවට රසය හම් වෙනකොට පංච උපාදානස්කන්ධය පහළ වෙන ස්වභාවයක් වෙනවා. කයට පොට්ටබ්බ කියන්නේ හැපෙන දේවල් හම් වෙනකොට පංච උපාදානස්කන්ධ පහළ වෙන ස්වභාවයක් වෙනවා. මනසට ධම්ම කියන්නේ සිතුවිලි. මනස මුල් කොට සිතුවිලි පහළ වෙනකොට පංච උපාදානස්කන්ධ පහළ වෙන ස්වභාවයක් වෙනවා. ඒ නිසා අපි ඇස ගැන මෙතනද පංච උපාදානස්කන්ධය පහළ වෙන හැටි කතා කරමු. එතකොට අපිට අනික් කරුණුත් තෝරා ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහාත්තිපදෝපම සූත්‍රයේහි මේ පංච උපාදානස්කන්ධේ පහළ වීම ගැන පාරිපුත්ත තෙරුන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට තාමත්ම පැහැදිලිව වදාළ විස්තරයක් තියෙනවා. එස නිසා පහළ වෙන හැටි අපි දැන් බලන්නේ. එහි වදාරනවා යතෝචකෝ ආවුසෝ අජ්ජත්තිකං චේව චක්කුං අපරිබින්නං හෝති. එවත්නි යම් හේකින් ආධ්‍යාත්මික වූ චක්කු ප්‍රසාදේ නොබිදුනේ වේද. බාහිරාජ රූපාපාතං ආගච්ඡanti. බාහිර රූපයෝ තැස් සමුවට පැමිණෙද්ද. තජ්ජෝච සමන්නාරෝ හෝති. ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් වේද. ඒවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ. මෙසේ ඊට සුසු විඥාන භාගයාගේ පහළ වීම වෙයි. ඒ විඥානයේ සමගුරුගේ ඒ විඥාණයට විශේෂ වූ යම් රූපයක් ඇද්ද ඒ රූප උපාදානස්කන්ධය ඇතුළත් බවට යයි. දැන් අපි මේක හිමීට තෝරන්න හදාගන්න. දැන් මේ අපි කතා කරන්නේ සූත්‍ර ධර්මයේ තියෙන පෙළයි. මුලින් පැහැදිලි කෙරුවා එවැත්නි යම් මෙහකින් ආධ්‍යාත්මික චක්කු ප්‍රසාදේ නොබිදුනේ වේද. චක්කු ප්‍රසාදේ කියලා කියන්නේ කර්මෙන් හටගත් මේ මොහොත දක්වාම ආයුෂේ නිසා උස්නේ නිසා ආයුෂේ යන ක්‍රියාව සිදුවෙන නිසා නොබිදී පැවතෙන කියන්නේ හටගත්තත් නැසෙන නැසුණත් යලි හටගන්න මේ ඇස මැද පිහිටි යම් උපගතියක් චක්කු ප්‍රසාදී කියන්නේ. එය ආරම්භයේම දෙමෝපිය ප්‍රත්‍ය රූපේ පැත්ත පුරාණ කර්මය අවිද්‍යා තෘෂ්ණා එක්ක හටගත්. බැලීමේ ගතිය මුල් කොට හටගත් උපකරණයක් චක්කු ප්‍රසාද. ප්‍රසාදයට තනිව පවතින්න බෑ. ප්‍රසාදයට පැවතෙන්න ආරම්භක ආයුෂය ඕනේ. ආයු ගෙවිලා නම් ප්‍රසාදේ පවතින්නේ නැහැ. ආයුෂයට පවතින්න බෑ. ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක කර්මයෙන් හටගත් පෙනහැල්ල හදවත හරහා සංයෝග වී උණුසුම ලැබෙනවා. මල සිරුරක ප්‍රසාද බිඳෙනවා.
ඒ නිසා යම් මේකින් ආධ්‍යාත්මික චක්කු ප්‍රසාදේ නොබිදුනේ වේද කියන්නේ මෙන්න මේ ප්‍රසාද ශක්තිය ඇති නැති වෙනවා. දැන් මේ මොහොතේ මේ පිංගුතුන්ට තේරෙන්නේ මේ ප්‍රස්වාස වෙනවා ආස්වාස වෙනවා ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා. මේ ප්‍රසාද ශක්තිය ඇතිව නැති වෙනවා. නැති වුණත් යලි හේතු නිසා මේ ඇති වෙන්නේ. එස මුල් කොට කතා කරන්නේ නමුත් ප්‍රසාද හයම ওই විදිහයි. ඊළඟට අපිට ඊළඟ හේතුව පෙන්වන්නේ බාහිර රූපෝත් ඇස් සමුවට පැමිණෙද්ද අන්නේ ප්‍රසාදයට මේ ඉදිරියෙන් ඇති ගෝචරය හමු වෙනවා. වර්ණය හමු වෙනවා. ඒ කියන්නේ පඨවි ධාතු කියන තද කරන ස්වභාවය, ආපෝ ධාතු කියන වැగిරෙන ස්වභාවය, තේජෝ ධාතු කියන දවන ස්වභාවය, වායු ධාතු කියන ක්‍රියා ස්වභාවය කියන සතරමා ධාතු හා සතරමා ධාතුෙන් හටගත් ස්වභාවයක් මේ ප්‍රසාදයට ඉදිරිපත් වෙනවා. මේවට නම් වශයෙන් කියන්නේ ඒක ස්ත්‍රියක් වෙන්න පුළුවන්, මලක් වෙන්න පුළුවන්, දහක් වෙන්න පුළුවන්. ඒව තමයි විස්තර කරන්නේ. නමුත් තිරුර දන්නේ නැහැ ස්ත්‍රියක් කියලා. තිරුර දන්නේ පුරුෂයෙක් කියලා. තිරුර දන්නේ වස්තුව දන්නේ ගහක් කියලා, මලක් කියලා. ඒක විවාහයෙන් කතා කරුවට අතරමා ධාතුව අතරමා ධාතුවෙන් හටගත් දේවල් හමු වෙනවා මේ චක්කු ප්‍රසාදේ. මේ හමු වෙන්න ආලෝකයෙන් උපකාරයක් ලැබෙනවා. ඡායාවෙන්. මොකද ආලෝකය අතරමා ධාතුවේ හට ගන්න තැනට පතිත වෙලා ඒකේ ආකාරයක් නේ ප්‍රසාදයට ගෙන දෙන්නේ. ඒකෙන් අර ප්‍රසාදේ යම් වෙනසක් වෙනවා. අන්න ඒ විදිහටයි මේ බාහිර රූප ඇස් සමුවට පැමිණෙද්ද ඊළඟ වචනේ ඊටත් වඩා විශේෂයි. ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් වේද. ප්‍රසාදයට හමු වුණාට බෑ. ඊට අනුරූප වූ සිහිවීමක් වෙන්න ඕනේ. මෙනෙහි වීමක් වෙන්න ඕනේ. ඒ මෙනෙහි වෙන්න මේ ජීවිතේ යම් තැනක භාවිතා වෙලා භාවිතා වෙච්ච කරුණු සංසාර ගති එකතු වෙලා සිහියට නැගෙනවා. එතකොට තමයි කියන්නේ අනුවණින් සිහියට නැගෙනවා කියලා. අයෝනිසෝ මනසිකාරයේ කියනවා. ඊළඟට පින්තුන් නිතෙන්න පුළුවන් එහෙනම් භාවිතා වෙලා නැති කාලේ කියලා මුලදීම ඒ නමක් නැති වුණාට යමක් කියන දැනගෙන යමක් ඇත්ත. ඒක වැඩි විස්තර වුණා අනුකරණයෙන් ඒ වගේ වටිනාකම් තෝරගන්න. එහෙනම් අද ප්‍රසාදයන්ට ගෝචරය ආලෝකයේ කියන කරුණු මේ හේතු යෙදෙනකොට පහසුවෙන් ඊට අනුරූප මෙනෙහි වීමක් වෙනවා. අමතක කරන්න එපා මල සිරුරක මෙනෙහි වීම වෙන්නේ හොඳින් ආයුෂේ නිසා උස්නේ නිසා ආයුෂේ මේක පැවතෙන්න ඕනේ. ප්‍රස්වාස ආස්වාස වෙන්න ඕනේ. ඒකේ ශක්තිය ලැබෙන්න ඕනේ. රූප ධර්මයේ පැත්තෙන් ක්‍රියා වෙන්න ඕනේ මේ නාම ධර්මයට ප්‍රත්‍ය මෙනෙහි වීමක් වෙනවා. ඊළඟ කාරණේ මෙසේ ඊට සුදුසු විඥාන භාගයගේ පහළ වීම වෙයි. ඔන්න දැන් තමයි දැන ගැනීම කියන ස්වභාවය ඇති උනේ. ඒකට විඥානය කියන්නේ ඒක එතෙන්ද දැන් අපිට කියන්න වෙනවා චක්කු විඥානී කියලා. මොකද චක්කු ප්‍රසාදේ මුල් කොට දැනගත්තා. චක්කු විඥානයගේ පහළ වීම වෙයි. ඊළඟට ඒ විඥානයේ සමග වූහුගේ ඒ කියන්නේ මොන විඥානයේද ඒ චක්කු විඥානයේ සමග වූහුගේ යම් රූපයක් වේදේ රූප උපාදානස්කන්ධය ඇතුළත් බවට යයි. දැන් උපාදානස්කන්ධය කතා කරගෙන මේ පැහැදිලි කරන්න හැදුවේ. එතකොට
මේ අනුවණින් සිහිවි දැනගත් නාම ධර්මයක්. නාම ධර්මයක් කියන්නේ සිතුවිල්ලක්. රූපයක් කොටයි විඥානීය දැනගන්නේ. මොකද නාම රූප පත්‍ය විඥාන. ඥානයකින් තොරව නාම රූපයක් පිහිටවන්න බෑ. එතකොට නාම ධර්මයේ රූප ධර්මයක් කොට විඥානීය දැනගන්න. එය තවදුරටත් නාම ධර්මයක් රූප ධර්මයක් කොට විඥානීය දැනගන්නවයි කියලා දන්නේ නැහැ. මෙතන මම ඉන්නවා මට ඉදිරියෙන් භෞතික වූ ලෝකයක් තියෙනවා කියලා පිළිගැනීමකටපත් වෙන්නේ. එතකොට රූප උපාදානස්කන්ධයේ බවට යයි. ඔය වචන ටික හොඳට ගලපලා බලා ගන්න. කොහොමද මේ රූප උපාදානස්කන්ධයක් කියන තත්යකටපත් වෙලා තියෙන්නේ? එහින්දා දැන් වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය ගැන කතා කරන්න පහසුයි ඔතන පැහැදිලි නම්. නැවතත් මම සාරාංශ කරනවා. ප්‍රසාදයයි ගෝචරයයි ආලෝකයයි නිසා යංචායාවක් ඇති වෙනවා නම් හටගෙන නිරුද්ධ වෙනවා. අනිත්‍යයි. කෙනෙක් නොවේ අනාත්මයි. නමුත් ඒතන සිහිනුවන පිහිටන්නේ අයෝනිසෝ මනසිකාරය ඉදිරිපත් වෙලා දැනගැනීමක් වෙනවා. විඥානයක් පහළ වෙනවා. දැනගන්නේ අවිද්‍යාව එකතු කරලා නාම ධර්මයේ වස්තුමය රූප ධර්මයක් කියලා. ඒක තමයි අපිට හැම වෙලෙම පෙනෙන්නේ මම මෙතන ඉන්නවා මට ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා. වස්තුවත් දිහා බලන්න. සිදු වෙන සිද්ධිය පැහැදිලි නෑ. ඒක රූප උපාදානස්කන්ධය තුලත් බවට යයි. වේදනා උපාදානස්කන්ධය ගැන කතා කරනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන පෙළින්නේ අපි කතා කරන්නේ. ඒකට දැන් මෙතනම රූප දැනගන්නා වූ හිත තුල පෙනීමයි පෙනෙන කාරණයයි විඥානයයි කියන තුන පිළිගන්න උනා නේද? එකක් ප්‍රසාදයට ගෝචරයේ ගැටලා විඥානය ඇති වුණු අවස්ථාව. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ කියනකොට නාම ධර්මයේ රූප ධර්මයක් කොට පිළි අරගෙන පෙනීමයි පෙනෙන කාරණයයි විඥානයයි කියන තුනේ එක්ුණා. විඥානේ නාම රූපේ පිහිටියා. නාම රූපච්ඡ විඥාන. ඒ කරුණු තුන එකතුව තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා. වේදනාව හට ගන්න. නමුත් බලන්නේ බලන කාරණයක් කියලා මුලින්ම අයෝනිසෝ මනසිකාරින් වැරදීම නිසා මේ වේදනාවත් වින්දනයක් තියනා විඳින්නෙක් ඉන්නවා කියලාමයි පිළිගන්න වෙන්නේ. ප්‍රත්‍ය ක්‍රමෙන්නේ නැහැ ඉතින්. ඊළඟට සංඥාවටත් මේ ස්පර්ශයමයි. සංඥාව කියන්නේ හැඳිනීම. දෙයක් පුද්ගලයේ කාරණයක් කොට වඩාත් එක තහවුරු කරනවා. ඒ සමගම යම් චේතනා සංකාර උපදිනවා නම් අනිකුත් සිතුවිලි ගති උපදිනවා නම් ඒ නිස්පර්ශය. ඒ නිසා අර මාත්‍තිපදෝපම සූත්‍රයේ සාරිපුත්ත තෙරුන් වහන්සේ වදාලා ඒ විඥානීය සමගෝ යම් වේදනාවක් වේද ඒ වේදනා උපාදානස්කන්ධය තුලත් බවට යයි. ඒ විඥානීය සමගෝ යම් සංඥාවක් වේද ඒ සංඥා උපාදානස්කන්ධය තුලත් බවට යයි. ඒ විඥානයේ සමගෝ චේතනා සංකාරෝ වෙද්දේ සංකාර උපාදානස්කන්ධය තුලත් බවට යයි. එකක් පහළ වෙනකොට අනිත් ටිකත් ඒ සමග පහළ වෙන්නේ. නමුත් අපිට කතා කරන්න වෙන්නේ එකකින් එකක් පස්සේ. හරියට ඉනි පහක් අරගෙන
එකට බැඳලා යටපැත්ත පෙත්තට කපලා පොළොව මත හිටෙව්වොත් මේ පළවෙනි ඉන්න, මේ දෙවෙනි ඉන්න, මේ තුන්වෙනි ඉන්න, මේ හතරවෙනි ඉන්න, මේ පස්වෙනි ඉන්න කියන්න බෑ පොළොවේ වදින වෙලාව. පහම එකට වදින්නේ. නමුත් එකක් උපකාර වෙලා තියෙනවා නිකට. ඒ වාගේ මේ ස්කන්ධ 5 6 දෙක. එකෙන් එකක් පස්සේ අපි කතා කරනවා. අවසානයේ අපිට පෙන්නනවා එබඳු යම් විඥානයක් වේද. ඒකට මොකක්ද මේ විඥානය? අර මුලින් කියපු විඥානය. විඥානයට තමයි නාම රූප බඳුන්නුනේ. ඒ චක්කු විඥානය. ඒ විඥානයේ විඥාන උපාදානස්කන්ධය තුලත් බවට යයි. මොන පංච උපාදානස්කන්ධේ පහළ වෙයි. දැන් පංච උපාදානස්කන්ධේ පහළ වුණාම මෙසේ මේ පස්තාකාර උපාදානස්කන්ධයන් එකතුව රැස්වීම භාග්‍යතුන් වහන්සේ වදාරනවා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝමං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදේ දකීද මේ ප්‍රත්‍යක්‍රමේ දකීද යෝ පටිච්චසමුප්පාදය පස්සති යෝ ධම්මං පස්සති. එතෙමේ මේ ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ධර්ම ස්වභාවය ගැන දැනගන්නවා. ප්‍රත්‍යයෙන් හට ගන්න ධර්ම දකීද ප්‍රත්‍යෝත්පන්න ධර්ම හටගත්තා වූ ධර්ම දැනගන්න. යෝ ධම්මං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් ධර්මයේ දකීද කියන්නේ හටගත්තා වූ ධර්මයේ දකින්නවා. මේ පටිච්චසමුප්පාදේ දකි. ඒ කියන්නේ මෙහෙමයි. ආරාස කෙරුවොත් අවිද්‍යාව නිසා සංඛාර වෙන බව දන්න. සංඛාර හේතුවක් වෙලා විඥාන වෙන බව දන්නවා. එම අනුලෝමුවක් දන්න. ප්‍රතිලෝමුවක් දන්න. ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන් පහළ වුණේ භවපච්චා ජාති. භව නිසා කියලා දන්න. භවයේ පහළ වුණේ උපාදානී නිසා කියලා දන්න. එතකොට පටිච්චසමුප්පාදයක් දකින්නවා පටිච්චසමුප්පන්න ධර්මයක් දකින්නවා ප්‍රත්‍යඋත්පන්න ධර්මයක් දකින්නවා. එයින් එන්නේ මොකද්ද? මේ සියල්ල පැවැත්ම වෙන හැටි ඉස්සල්ලා පේනවා. මේ උපාදාන ස්කන්ධයන්ගේ යම් කැමැත්තක්, ඇලීමක්, තෙනේහක්, ගැලී සිටීමක් වේද ඒක තමයි මේ දුක්ඛ සමුදය. අර අපි මුලින් කීවේ අවුරුදු 100ක් ජීවත් වුවත් කර්ම කරමින් කර්ම රැස් කරනවා විපාක වාරය යනවා කියලා. ඔන්න ඔය ආකාරයකට තමයි මේක පැවැත්වෙන්නේ. මේක අවසානයේ මේ ඇහැ නිසා, කන නිසා, දිව නිසා, කය නිසා පංච උපාදානස්කන්ධය කතා කරනවා වගේම උපාදාන පත්‍ය බහව කර්ම රැස් වෙනවා. මනෝමූලිකවත් කතා කරන්න වෙනවා. මනසත් නොබිදී තියෙනවා නම් කියන්නේ මානසික කෘත්‍ය වෙනවා නම් භාවිතා වීම සිහි වීම ප්‍රස්වාස ආස්වාසයේ හොඳට උදව් වෙලා තියෙනවා. ආයු නිසා උස්නේ, උස්නේ නිසා ආයු. නැති අතීතේ නූපන් අනාගත දෙක සිහියට නැගෙනවා. මනෝ විඥානීය පහළ වෙනවා. එතකොටත් ඒ සමගත් රූප උපාදානස්කන්ධයක් පහළ වෙනවා. ඉතින් ඊනියක් පෙන්නකොට අලියෙක් පන්නගෙන එහෙම આવොත් බය වෙන්නේ. ඒක නාම ධර්මයේ රූප ධර්මයක් කොට මනෝ විඥාණයට බඳුන් වෙනවා. රූප උපාදානස්කන්ධ. ඒ සමග වේදනා උපාදානස්කන්ධයක්, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මනෝ කම්ම රැස් වෙනවා. ඒ නිසා තනත් දුකට හේතුව අපිට පැහැදිලි වෙන්න ඕනේ. ඒ නිසානේ අවසානයේ ත්‍ෘතියට අනතුරුව භවපත්‍ය ජාති කියලා ජාති වීමක් තියෙන්නේ. දැන් මේ පංච උපාදානස්කන්ධය තෝරා ගන්නකොට රූපයගේ ඇතිව නැතිවීම ඒ වගේම වේදනාවේ ඇතිවීම නැතිවීම සංඥාවේ ඇතිවීම නැතිවීම සංඛාරයේ ඇතිවීම නැතිවීම විඥානයේ ඇතිවීම නැතිවීම ස්කන්ධ පංචකයේම ඇතිවීම නැතිවීම මේක ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වී යන ධර්මයක් විනා
කෙනෙක් නොවන බව පැහැදිලි වෙන්න පංච උපාදානස්කන්ධ ස්වභාවයකට කර්ම සැකසෙන්නේ. පුරාණ කර්මක් ඡේ වෙනවා. නව කර්ම රැස් නොවෙනවා. විපාක නොලැබී යනවා. අපි අර මුලින් කිව්වේ ආයු තියෙනකන් ක්‍රියා වෙයි. නමුත් ක්‍රියාවට අයිතිකාරීක් නොවී යනවා. ආන්ගේ தත්ත්වයට අපිට අවබෝධ කරගන්නට උත්සාහ දරා ගන්න හැකියාවක් ඇති වුවහොත් මේ මරණේ පවා ආයු ගෙවීම පවා මිනිකුගේ මරණයක් නෙවෙයි. ස්වභාවික තත්ත්වයක් කියලා අවබෝධ කරගන්න. ඒක තමයි ස්වභාවය. ඒ නිසා අපි ආරම්භයේ පටන් ගන්න සතරමා ධාතුවෙන් හටගත් සියල්ල නිරුද්ධ වෙනවා කියන දෙයක් නිරුද්ධ වෙනවා නෙමෙයි, හටගත් ස්වභාවයක් නිරුද්ධ වෙනවා. මේ ඉන්ද්‍රිය හයක් පිහිටලා තියෙන මේ සිරුර පවා හේතුන්ගෙන් හටගත් ස්වභාවයක් නිරුද්ධ වෙනවා. එතනින් පටන් ගන්න. ඒ නිරුද්ධ වෙනවායි කියන දේ පැහැදිලි වෙනකොට අයෝනිසෝ මනසිකාරය නෙමෙයි දැන් යෝනිසෝ වෙන්න පටන් ගන්නවා. ඊයර මුලින් කිව්වේ ඇහැට රූපයම වෙනකොට අයෝනිසෝ මනසිකාරයක් ඉදිරිපත් වෙන හැටි දැන් යෝනිසෝ වෙනවා. හට ගන්න දේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන ආකාරයක් අවබෝධයෙන් තමයි සියයට නැගෙන්නේ. ඒ කියන්නේ අයෝනිසෝ නෙමෙයි යෝනිසෝ මනසිකාරය. විඥාණයට බඳුන් වෙන්නේ නාම රූපයක්. හිතුවිලි වලින් සැකසෙන රූපයක් දැනගන්නවා මිසක් භෞතික රූපයක්. නාම රූපේද නිරුද්ධ වෙනවා. ඒ නිසා විඥානී නිරෝධ වෙනවා කියන කරුණත් එතන ප්‍රකට වෙනවා. ඒක ස්කන්ධ පංචකයේ ඇතිවීම නැතිවීම පැහැදිලි වෙනවා. බැලීමක් වෙයි බලන්නෙක් නැහැ. ඇහිමක් වෙයි අහන්නෙක් නැහැ. ගන්ධ රස ස්පර්ශ විඳිනේ වීමක් වෙයි විඳින්නෙක් නැහැ. මෙනෙහි වීමක් වෙයි මෙනෙහි කරන්නෙක් නැහැ. ස්කන්ධයන් ඉපදෙන ඇසෙනවා. එවැනි එකදා ජීවිතයේ ශ්‍රේෂ්ඨයි. මොකද පුරාණ කර්මක් ඡේ වෙනවා, කර්ම රැස් වෙනවා. යම් තැනක පටාචාරි මේනින් මහතර රහත් ඵලයටපත් වෙන්න පවා මේ ධර්මයේ උපකාර වෙලා තියෙන බවක් අපිට. ඒ නිසා මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවන්තයි, ආගමික හැඟීම තියෙනවා. ඒ නිසා ආමිෂ පූජාවල් සිද්ධ කරන ගමන් සීල භාවනා කියන ප්‍රතිපත්ති මාර්ගයට වඩා නැඹුරු වෙමින් මේ ජාතිය ජරාව ව්‍යාධිය මරණේ පවරා නොගන්නා වූ තුන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට මේ පින්වතුන්ට හේතු වාසනා වේවා. අද සම්මුලික පතක් කළා ධර්මානුශාසනාව පුණ්‍යානුමෝදනාව අද දිනට යෙදෙන නවන්පුර 15ක පොහොය නිමිති කරගෙන සම්බුද්ධ පූජාවේ දායකත්වයේ උසුරුඳු ලබන්නේ උන්රත්න මහතා සහ හිමේෂා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහ ලක්ෂ්මන් මහතා ගයත්‍රි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ආරමුණ වෙලා තියෙනවා ඕමානී ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරේ විහාර කමිටුවේ සභාපති වන ප්‍රශාන්ත ගලත්පත්ති මහතාගේ 45 වන වී පසු වී පසු තම ආදරණීය බාල සොහොයුරාණන් වන ගලත්පත්ති ආරච්චිගේ චමින්ද කුමාර මහතා හදිසිය අනතුරකට භාජනය වෙලා වුණා. ඒ මීට දින දෙකකට ප්‍රථම පරලෝ සැපත් වූ බැවින් එම මහත්මයාගේ භවගාමී ජීවිතේට මේ පුණ්‍ය ශක්තිය අයිති වේවා අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමු. එමෙන්ම ඕමානී ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරේ විහාර කමිටුවේ සමාජිකයෙකු වන වරුණ වීරසිංහ මහත්මයාගේ 77 වන වියේ පසු තම ආදරණීය පියාණන් වන ප්‍රේමදාස වීරසිංහ පියාණන් ඊයේ රාත්‍රී හදිසියේ පරලොව සැපත් වූ බැවින් එම පියාණන්ගේ භවගාමී ජීවිතයටද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කර සිටිනවා. ඕමානී ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරේ
චෛත්‍ය රාජානන් වහන්සේ පිළිසකර කිරීමේ කටයුතු එළඹෙන මාර්තු මාසයේ සිදු කිරීමට බලාපොරොත්තු සිටින බැවින් ඒට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමත් මේ පින්කමෙන් තමත් අදහසක්. ඕමානී වෙසෙන ගායත්‍රී මහත්මියගේ මීට වසර 6කට පෙර පරලොව සැපත් එම්.ජී. ආයුපාල තම ආදරණීය පියාණන්ගේ පෙබරවාරි 19 වෙනි දිනටදී තිබූ ජන්මදිනයේ සිහි කර පින් අනුමෝදන් කිරීමටත් මීට වසර 9කට පෙර පරලොව සැපත් තම ආදරණීය මෑණියන් වන එස්.කේ. ලියනගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ පින් අනුමෝදන් වේවා. තවද ලක්ෂ්මන් ගුණතිලක මහතාගේ ස්තුතිවත්ව සිටින තම ආදරණීය පියාණන් වන ගුණතිලක මහතාට සහ මේරි නෝනා මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිනවා. දියණිය නිහිංසා පුතා යසස් සහ පවුලේ සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන්ට ඥාති මිත්‍රාදීන්ට ප්‍රාර්ථනා කරමි. ඕමානී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත්පතා ආශිර්වාද කරනු ලබනවා. කොරෝනා වසංගත රෝගයට ගොදුරුව සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවටත් ලෝකවාසී සියලුම ජනතාවටත් ඉක්මන් සුවය සහ නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කොට සෙත්පතා ආශිර්වාද කර සිටිනවා. භාග්‍යා මහත්මියගේ ආච්චි අම්මා වන එමලින් ගොඩමුල්ල මෑණියන් අවුරුදු 92ක් ආයු වළඳා වර්ෂ 2021 දෙවැනි මාසයේ 25 වෙනි දින අභාවයටපත් වූ බැවින් එතුමියටද නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා. අවසාන වශයෙන් මෙම පින්කම සඳහා සහ සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සෑම දෙනාටත් සෙත්පත ආශිර්වාද කිරීමටත් සියලු දෙනාගේම පවුල්වල පරලෝකීය සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් ඉතා ඉක්මන් භවයකදී තුන් නිර්වාණ අවබෝධයට සලසා ගැනීමට හේතු ආසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීම වේවා. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සදා ධර්ම ශ්‍රවණානිසංසය සියලු දෙනාටම නිවෙනින් දැනසීමට හේතු වාසනා වේවා. මේ අවස්ථාවේ මට දෙහිමින් තාක්ෂණික සහාය නිරන්තරයෙන් ලබා දුන්නේ සෝන් මහත්තයා කීප වතාවක් මේ ස්ථානෙට ඇවිල්ලා තාක්ෂණික සහාය ලබා දුන්නා. තුමාටත් සමුද දිනාටත් යහපත් ප්‍රාර්ථනා සිද්ධ කරගෙන එන්න වාසනා වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කිරීමට අවසර. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. අප කෙරෙහි ඉමහත් දයානුකම්පාවෙන් යුතුව අද උතුම් නවම් පුර 15ක් පොහොය දිනේ ප්‍රථමයෙන් ලෞකික ඥානේශ්වර ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් දයානුකම්පාවෙන් යුතුව උතුම් සම්බුද්ධ පූජාව සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම අපගේ නායක ස්වාමින් වහන්සේ වන අවසරයි සිඹලා පිටියේ බුද්ධ රාක්කිත ස්වාමීන් වහන්සේ
ඊටමත් වටිනා මනරම් වූ ධර්මානුශාසනාවක් සිදු කරනු ලැබුවා. එයින් ලැබෙනා වූ කුසල සම්පත්තියෙන්ද පුණ්‍ය සම්පත්තියෙන්ද ලෞකේ ඥානේශ්වර ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අපගේ නායක ස්වාමීන් වහන්සේ වන සීමලා පිටියේ බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් නිර්වාණ ධාතුව මේ ජීවිතයේදීම අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ අපගේ විහාරස්ථානයේ වන්දනා කිරීමට. අංගිරසස්ස මුනිනෝ ගුණ සාගරස්ස තු පංච බෝධිපටිමංච නිධාපයිත්වා ඕමාන දේශික සුධී හිචලංකිකේහි වන්දේ කතං ජින ජයන්ති මහා විහාරං. සදු සදු. අවසරයි ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. හරි. මේ පින්කම්